අයිබෝන් නංගි මල්ලි අද ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් සංවිධානය කරනු ලබන රැලි බිමෙන් සමබිමට අධ්‍යාපනික සත්කාරයේ භෞතික විද්‍යාව සඳහා තවත් එක් වීඩියෝ එකක් සමග. අද දවසේ අපේ මාතෘකාව වෙන්නේ ප්‍රසාරණය කියන කොටස. ප්‍රසාරණය කිව්වහම බෝඩ් එකේ පේනා වගේ ඔයාලට තේරෙනවා ප්‍රසාරණයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ඝන ද්‍රව්‍යක ප්‍රසාරණය, ද්‍රවයක ප්‍රසාරණය, ඒ වගේම වායු වල ප්‍රසාරණය. මේ කතා කරගෙන යනකොට මුල් කොටස ප්‍රධානම කොටස අපිට කතා කරන්න තියෙන්නේ ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය. ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණයේදී අර වගේම ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. රේඛීය ප්‍රසාරණය, ක්ෂේත්‍ර ප්‍රසාරණය සහ පරිමා ප්‍රසාරණය කියන තුන. ඝන ප්‍රසාරණය කියන කොටසේදී ප්‍රධාන වශයෙන් අපිව කොටස් තුනක් තියෙනවා. රේඛීය ප්‍රසාරණය, ක්ෂේත්‍ර ප්‍රසාරණය, ඒ වගේම පරිමා ප්‍රසාරණය. පොඩ් එකක් දාලා තියෙන සමීකරණ තුන. හැබැයි මේ වගේ තුනේම පොදු කාරණා කීපයක් තියෙනවා. හොඳට බැලුවොත් රේඛීය ප්‍රසාරණයේ ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා තීටා. ක්ෂේත්‍ර ප්‍රසාරණයේදී ඩෙල්ටා A සමානයි A නෝට් බීටා තීටා. ඒ වගේම ඩෙල්ටා V සමානයි V නෝට් ගැමා තීටා. මේ කාරණා තුනේදීම හොඳට මතක තියාගන්න ප්‍රසාරණය කියන කාර්යය සිද්ධ වෙන්නේ යම්කිසි වස්තුවකට අපි තාප ශක්තියක් ලබා දුන්නාම එයා ඒ තාපය නිසා එයාගේ හැඩය වෙනස් කර ගැනීමක් මගින් විරූපණයකට ලක් වෙනවා. ওই විරූපණය කියන ක්‍රියාවලියේදී මේ අවස්ථා තුනේදීම ක්ෂේත්‍ර ප්‍රසාරණය ගත්තොත්, රේඛීය ප්‍රසාරණය ගත්තොත්, පරිමා ප්‍රසාරණය ගත්තොත් එයා රඳා පවතිනවා. එයාගේ මූලික දිග, එහෙම නැත්නම් මූලික වර්ගඵලය, එහෙම නැත්නම් මූලික පරිමාව කියන කොටස් තුන මත. ඒතර පේනවා ආරම්භක දිග, ආරම්භක වර්ගඵලය සහ ආරම්භක පරිමාව. ඔය කියන තුන මත රඳා පවතිනවා. ඒ වගේම තමයි අපි මේකට ලබා දෙන උෂ්ණත්ව වෙනස මතත් මේ කියන ක්‍රියාවලිය රඳා පවතිනවා. ඒ වගේම උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගන්න යකඩ දණ්ඩක L නෝට් ආරම්භක දිගක් සහිත යකඩ දණ්ඩක් අරගත්තොත් එයා අපි සෙල්සියස් අංශක 10ක උෂ්ණත්ව වෙනසක් ලබා දුන්නොත් එයාගේ සිදුවන විරූපණයට වඩා වෙනස් විරූපණයක් තමයි එයා සෙල්සියස් අංශක 20කදී ලබා දෙන්නේ. ඒ වගේම පරිමාවට, ඒ වගේම වර්ගඵලයටත් ওই කාරණාව ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට අපි කතා කරා මේ සමීකරණේ භාවිතයෙන් අපිට තවත් සමීකරණ කීපයක් ගන්න පුළුවන්. ඒක තමයි අපි එනවා මේ ඩෙල්ටා L කියලා කියන්නේ ආරම්භක දිග අඩු කරන්න ඕනේ මෙයා ප්‍රසාරණය වුණාට පස්සේ එන දිගත් එක්ක. එතකොට අපි ගන්න සමීකරණය තමයි L දෙක සමානයි L1 ධන ඇල්ෆා තීටා. අපි කතා කරනවා වගේ මේක සුළු කරපුවාම L2 ඍණ L1 සමානයි L1 ඇල්ෆා තීටා. ඒ කියන්නේ මෙතනින් එන්නේ ඩෙල්ටා L. ඒ වගේම වර්ගඵලයටත් ඒ විදිහටම ගත්තොත් අපිට සමීකරණයක් එනවා A2 සමානයි A1 ධන බීටා තීටා. පරිමාවටත් ඒ අනුරූපීව අපිට සමීකරණයක් අරගන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාලට කතා කරන්න දෙයක් නෙවෙයි, සාමාන්‍යයෙන් භාවිතයේදී මතක තියාගන්න ඕන දෙයක්. අපි එකම ද්‍රවයකින් අරගත්ත වස්තුවක් අරගත්තොත් එයාගේ රේඛීය ප්‍රසාරණතාවය වගේ දෙගුණයක් ක්ෂේත්‍ර ප්‍රසාරණය, ඒ වගේම ක්ෂේත්‍ර ප්‍රසාරණය වගේ තුන් ගුණයක් තමයි එයාගේ පරිමා ප්‍රසාරණතාවය කියන තුන. හරියටම කිව්වොත් ඇල්ෆා දෙකක් ඇල්ෆා සමානයි බීටා, ඒ වගේම තුනක් ඇල්ෆා සමානයි ගැමා. ඔක තමයි සරල කතාව. හරි, අපි කතා කරමු ක්ෂේත්‍ර ප්‍රසාරණය සහ රේඛීය ප්‍රසාරණය එකට ගත්ත උදාහරණයක්. ඒ කියන්නේ අපි මේ කොටස් දෙකම තනි උදාහරණයක් විදිහට ගමු. හිතන්න තැටියක් තියෙනවා අරේ R වෙච්ච. ඒකේ ආරම්භක උෂ්ණත්වය T1 උෂ්ණත්වයක තියලා අපි රත් කරනවා T2 උෂ්ණත්වයක් දක්වා. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ කොච්චර එයාගේ දිග එහෙම නැත්නම් අරය වැඩි වෙලා තියනවද කියන එක. මෙතෙන්ට අපිට ආදේශ කරන්න වෙන්නේ රේඛීය ප්‍රසාරණය කොටස. රේඛීය ප්‍රසාරණයේදී දිග වැඩි වෙලාද තියනවා කියලා කියනකොට අපිට ප්‍රසාරණය හොයන්න වෙන්නේ. එතකොට අපි කලින් කතා කරපු ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා තීටා කියන සමීකරණය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා තීටා. අපි හිතමු මෙයාගේ රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා, ඒ වගේම ක්ෂේත්‍ර ප්‍රසාරණතාවය බීටා කියලා. ඩෙල්ටා L නේ අපෙන් අහන්නේ. එතකොට අපිට ඕනේ දිග වැඩි වීම. ඩෙල්ටා L සමානයි ආරම්භක දිග දීලා තියෙනවා R කියලා. R ප්‍රසාරණතාවය ඇල්ෆා, උෂ්ණත්ව වෙනස තීටා 2 ඍණ තීටා 1. එතකොට මේක දරුව වෙන්නේ උෂ්ණත්ව වැඩි කිරීමකට. උෂ්ණත්වය වැඩි වුණොත් අපි දන්නවා අවසාන උෂ්ණත්වය වැඩි යගයක් කියලා. ඒ වගේම උෂ්ණත්වය අඩු වීමකදී මේකෙ සිද්ධ වෙන්නේ වැඩි උෂ්ණත්වයෙන් අඩු කිරීමක් නෙවෙයි. මෙතනදී ඩෙල්ටා L ඍණාගයක්. ඒ කියන්නේ එයාගේ අරය අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. හොඳට මතක තියාගන්න උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රසාරණය, ඒ කියන්නේ වස්තුවේ අරය වැඩි වෙනවා. ඒ වගේම උෂ්ණත්වය අඩු කරනකොට එයාගේ අරය අඩු වෙනවා. එතකොට මේ ආවේ අපිට රේඛීය ප්‍රසාරණතාවය සඳහා.
ප්‍රසාරණය සඳහා. දැන් අපි ගමු ක්ෂේත්‍ර ප්‍රසාරණය. ක්ෂේත්‍ර ප්‍රසාරණයේ සමීකරණය ඩෙල්ටා A සමානයි A නෝට් බීටා තීටා. අපි කලින් කතා කරා වගේ අපිට ඕන නම් බීටා දීලා තිබ්බේ නැත්නම් ආදේශ කරන්න පුළුවන් මේකට දෙකක් ඇල්ෆා කියන එක. හරි. වෘත්තයක් වර්ගඵලය 5r වර්ගය. ඒ නිසා අපි ආදේශ කරන අපිට ඕනේ ඩෙල්ටා A සමානයි A නෝට් අපි ආදේශ කරනවා 5r වර්ගය බීටා සහ උෂ්ණත්ව වෙනස තීටා දෙකරින තීටා 1. අර කීව කතාව වගේ උෂ්ණත්ව අඩු කිරීමක් නම් ඔකේ වෙන්නේ ඍණාගයක් උත්තරයට ලැබෙනවා. මේ උදාහරණය මගින් ඔයාලට ගන්න පුළුවන් රේඛීය ප්‍රසාරණය සහ ඝන ක්ෂේත්‍ර ප්‍රසාරණය කියන කොටස් දෙකම එක උදාහරණයකට. හිතන්නකො මේක ගෝලයක් කියලා. ගෝලයක් වුණොත් එහෙම අපිට ගන්න පුළුවන් පරිමාව ප්‍රසාරණතාවය ආදේශ කරලා ඩෙල්ටා V සමානයි V නෝට් ගාමා තීටා. එතකොට අපිට ගන්න වෙන්නේ පරිමාව 4 බෙදීම 3ක් 5r ඝනය කියලා ගාමා තීටා දෙකරින තීටා 1. හරිම සරලයි. මේ ප්‍රශ්නේ ඉතර අමාරු දෙයක් නෙවෙයි. හරි. අපි දැන් අපේ අවධානය යොමු කරන්නේ 2013 අපොස උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය ආපු ප්‍රශ්නයක් පිළිබඳ මේ ප්‍රසාරණය කොටසේ. මේක ප්‍රසාරණය සහ දෝලන හතරන් කොටස එකව වෙලා ආපු ප්‍රශ්නයක්. ප්‍රශ්නේ දීලා තියෙන්නේ ඔබට දකින්න හම්බ වෙනවා ප්‍රශ්නේ. තීටා 1 උෂ්ණත්වයකදී එකම ද්‍රව්‍යකින් සාදන ලද අවලම්බයක් එහි යකට බට් එක හයි කරලා තියෙනවා. දෝලන කාලාවර්තය හොයලා බලනකොට T1 කියලා අගයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා මේ උෂ්ණත්වය තීටා 2 දක්වා වැඩි වුණොත් මෙයාගේ දෝලන කාලාවර්තය වෙනස් වෙන්නේ කොහොමද කියලා. අපි බලමු මොකද්ද මේකෙදි වෙන්නේ කියලා. අපි දන්නවා දෝලන කාලාවර්තය සඳහා පොදු සමීකරණය T සමානයි 2pi වර්ගමූල L බෙදීම G. උෂ්ණත්වය වෙනස් වුණා කියලා අපිට G ගේ කිසිම බලපෑමක් විතර වෙනස් වෙන්නේ නැහැ. වෙන එකම බලපෑම සිද්ධ වෙන්නේ මෙන්න මේ L කියන එකත් එක්ක. අපි බලමු තීටා 1 උෂ්ණත්වයකදී අපි හිතමු එයාගේ දිග L නෝට් කියලා. L නෝට් සමීකරණය ලියුවාම T සමානයි 2pi වර්ගමූල L නෝට් බෙදීම G වෙනවා. T1. ඒ වගේම මෙතනදී තීටා 2 උෂ්ණත්වයේදී තීටා 2 උෂ්ණත්වය වෙනකොට අපි දන්නවා රේඛීය ප්‍රසාරණයක් සිද්ධ වෙනවා. ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා තීටා මගින් හෝ L2 සමානයි L1 1 දාන ඇල්ෆා තීටා මගින් අපිට ගන්න පුළුවන් එයාගේ නව දිග. අපිට අවශ්‍ය වෙන නව දිගින්ද දෙවෙනි සමීකරණයට යන්න වෙනවා. අපි ලියනවා L2 සමානයි එයාගේ ආරම්භක දිග අපි ගත්තා L නෝට් කියලා 1 ධන ඇල්ෆා තීටා වෙනකොට මෙතෙන් දෙනවා තීටා 2 ඍණ තීටා 1 කියලා. මේක ආදේශ කරන්න වෙන්නේ මේ සමීකරණේ අවලම්බයේ දිග කියන කොටසට. එතකොට අපිට මේකේ සමීකරණය ලියා ගන්න පුළුවන් T සමානයි 2pi වර්ගමූල L නෝට් 1 ධන ඇල්ෆා තීටා 2 ඍණ තීටා 1 බෙදීම G. මේක දෙවෙනි සමීකරණය. මේක පළවෙනි සමීකරණය. දැන් අපිට අවශ්‍ය වෙන්නේ T. අපි එහෙනම් මොකද කරන්නේ? දෙවෙනි සමීකරණේ පළවෙනි සමීකරණය බෙදනවා. මේක ඉතින් නැතිනම් මම උඩට ගන්න. එතකොට පොදු සාධක L නෝට් තීටා G කැපෙනවා. ඉතුරු වෙන දෙයකට සිද්ධ වෙන්නේ T බෙදීම T1 සමානයි. මෙතන L නෝට් කැපිලා තියෙන 1 ධන ඇල්ෆා තීටා 2 ඍණ තීටා 1 වර්ගමූලය. අපිට අවශ්‍ය වෙන්නේ T සමානයි T1 වාරයක් 1 ධන ඇල්ෆා තීටා 2 ඍණ තීටා 1. අපි බලමු බහුලව හම් වෙන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රසාරණය කොටසත් එක්ක සිදුරක ප්‍රසාරණය කියන එක. අපි ගමු තැටියක්. මේ තැටියේ අරය R වෙන සිදුරක් කපලා තියෙනවා. ආරම්භක උෂ්ණත්වය තීටා 1. ඒ වගේම තැටියේ මේක සමචතුරස්‍රාකාර තැටියක් කියලා දුන්නු. තැටිය එක පැත්තක දිග L කියලා අපි අරගමු. අපි උෂ්ණත්වය තීටා 2 දක්වා වැඩි කරනවා. වැඩි කිරීමේදී අපි දන්න දෙයක් තමයි මේ ඝන ද්‍රව්‍ය. දැන් මේ හරිය තියෙන සම්පූර්ණ කපලා අයින් කරපු නිසා සිදුරක් මේක ඝන. ඝනයේ ප්‍රසාරණය කොහොමත් වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අපි කලින් කතා කරපු සමීකරණ වලට අනුකූලව ඒ ආකාරයෙන් මේකේ ප්‍රසාරණය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දැන් සිදුරක ප්‍රසාරණයට මොකද වෙන්නේ? උපකල්පන ගොඩක් එන්න පුළුවන්. මේ ඝන ද්‍රව්‍ය ඇතුළට ප්‍රසාරණය වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටතට ප්‍රසාරණය වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් නොවි තියනවා වෙන්න පුළුවන්. නමුත් හරිම දේ තමයි මෙන්න මේ ප්‍රසාරණයේදී සිද්ධ වෙන්නේ මේ සිදුර තුල යකඩ කොටස හරි මේ මෙන්න මේ අපි ගත්ත ලෝහයේ කොටස තියනවා කියලා හිතන්න.
අන්න ඒක ප්‍රසාරණය වෙන විදිහටම තමයි මේ සිදුර ප්‍රසාරණය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නේ අහුවොත් එහෙම අපිට R අරයක් සහිත සිදුරක් තියෙන තහඩුවක් රත් කරාට පස්සේ එයාගේ නව අරය කොච්චරද කියලා සිදුරේ අපි ආදේශ කරන්න ඕනේ මෙතන තියෙන ලෝහය කියලා හිතාගන්න. උදාහරණයක් විදිහට මේකම ගත්තොත් ආරම්භක අපි ගන්නේ කොහොමද? ප්‍රසාරණය වෙනවා නම් ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා තීටා. අපි හිතමු මෙයාගේ ප්‍රසාරණතාවය රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා කියලා. ආරම්භක උෂ්ණත්වය තීටා, අවසාන උෂ්ණත්වය තීටා දෙක. එතකොට මෙයාගේ අරයේ වැඩිවීම ඩෙල්ටා L සමානයි R ඇල්ෆා තීටා 2 ඍණ තීටා 1. ඒ කියන්නේ මෙතනදී ඝන ද්‍රව්‍ය තිබ්බත් ඔය ප්‍රසාරණය වෙන්නේ ඔය විදිහට. ඒ කියන්නේ මෙතන ඝන ද්‍රව්‍ය නැහැ සිදුරක් තියෙන කියලා එයාගේ ප්‍රසාරණය කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එයා ප්‍රසාරණය වෙන්නේ මේ ආකාරයටම තමයි. හැබැයි අපේ අහුවොත් එහෙම ඝන ද්‍රව්‍යයේ වෙනස කොහොමද කියලා මෙන්න මේ ඝන කොටසේ ඒකටත් අපි සාමාන්‍ය ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා තීටා සමීකරණය දාලා අගේ හොයන්න පුළුවන්. ශේෂ්ත්‍ර ප්‍රසාරණයේදීත් එහෙමයි. මෙයාගේ වර්ගඵලයේ වැඩිවීම කොච්චරද කියලා අහුවොත් ඩෙල්ටා A සමානයි A නෝට් බීටා මෙතන බීටා දීලා නැති හින්දා දෙකක් ඇල්ෆා තීටා 2 ඍණ තීටා 1. වර්ගඵලය කියන එකට අපිට ආදේශ කරන්න පුළුවන් 5R වර්ග. මේ ආදේශ කරලා උත්තරේ හොයාගන්න පුළුවන්. අපි දැන් ඔය කතා කරපු කතාවට සමාන උදාහරණයක් අපි අරගෙන බලමු. මෙතනදී තියලා තියෙන්නේ මෙන්න මේ අරය විස්කම්බේ දී වෙච්ච සිදුරක් කපලා දෙනවා. ඒ සිදුරේ කපාගත්ත ලෝහ කොටස අපි මෙතෙන්ට දාලා තියෙනවා. ඒ වගේම ඒ විස්කම්බේට සමාන විදිහට දඟරයක් අපි මෙහෙම සකස් කරලා තියෙනවා. දැන් මොකද අපි කරන්නේ? උෂ්ණත්වය වැඩි කරනවා සමාන ප්‍රමාණයකින්. අපෙන් අහන්න පුළුවන් මේ එක එක්කෙනාගේ දිග වැඩිවීම කොහොමද වෙන්නේ කියලා. අරගෙන බැලුවොත් අපි අර කලින් කතා කරා වගේ සිදුරක් තියෙනකොට සිදුරේ ප්‍රසාරණය මේ ඝන ද්‍රව්‍ය ප්‍රසාරණයට සමානයි. ඒ වගේම මේ ප්‍රසාරණය මෙතෙන්ට සමානයි. අපි ගත්තොත් මේක A B C කියලා. මේ අවස්ථා තුනේදී අවසාන අපි ගමුකෝ D A සමානයි B B සමානයි D C විදියට අරගන්න පුළුවන්. එතකොට එකම කතාව සිදුරක් ප්‍රසාරණය වෙනවා කියලා දුන්නොත් හොඳට මතක තියාගන්න සිදුර ඒ අවස්ථාවේදී එතන සලකුණු ලබන ලෝහයේ තියෙනවා කියලා හිතාගෙන තමයි ප්‍රසාරණය වීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ රේඛීය ප්‍රසාරණතාවයේ භාවිත මොනවද? රේඛීය ප්‍රසාරණතාවයේ භාවිත කරාම අපිට එදිනෙදා ජීවිතයේ හම්බ වෙන දෙයක් තමයි නිවසේදී පාවිච්චි කරන විදුලි ස්ත්‍රික්කය කියන එක. විදුලි ස්ත්‍රික්කය අපිට දකින්න හම්බ වෙනවා එළියට පේන්නේ නැහැ. නමුත් අපි බැලුවොත් අපිට හොයාගන්න පුළුවන් මේකේ තියෙනවා ද්විලෝහ පටියක් කියලා එකක්. ද්විලෝහ පටිය කියලා කියන්නේ ලෝහ දෙකක් ඒ කියන්නේ ප්‍රසාරණතා වෙනස් ලෝහ දෙකක් එකව කරලා හදපු දෙයක්. එතකොට මේකෙදි තාපය ගලාගෙන යනකොට රත් වීම නිසා ද්විලෝහ පටියේ ප්‍රසාරණය සිද්ධ වෙන්නේ අඩු ප්‍රසාරණතාවයක් තියෙන වස්තුව ඇතුළට කරගෙනවා. හරියටම ගත්තොත් මෙන්න මෙහෙම. මේකේ තියෙන අඩු ප්‍රසාරණතාවයක් තියෙන එක මෙතන තියෙන වැඩි ප්‍රසාරණතාවයක් තියෙන මේ ලෝහය. එතකොට ඒක තමයි ප්‍රධාන වශයෙන් අපිට දකින්න හම්බ වෙන භාවිතය. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන අඩි රූලක් හෝ මීටර රූලක් සමහර ඒවා අපිට දකින්න හම්බ වෙනවා ලෝහයක් භාවිතයෙන් හදලා තියෙනවා. ලෝහ භාවිතයෙන් හදන ඒ වගේ අපි දන්නවා ක්‍රමාංකණය කරන තැනදී නෙවෙයි අපි භාවිත කරන්නේ. උදාහරණයක් විදිහට ගන්න එංගලන්තයේදී සම්මත උෂ්ණත්වයේදී හදන ලද මීටර රූලක් ලෝහයකින් හදලා. අපි පාවිච්චි කරන එක ලංකාවට ගෙනල්ලා. එංගලන්තයේ කාම්‍ර උෂ්ණත්වය 20යි සෙල්සියස් කියලා හිතුවොත් අපි හිතමු ලංකාවේ 30යි සෙල්සියස් කියලා. එතකොට අනිවාර්යෙන් ප්‍රසාරණයක් එතනදී සිද්ධ වෙනවා. බලමු ප්‍රසාරණයේදී මොකද වෙන්නේ කියලා. 20යි සෙල්සියස් එංගලන්තයේදී ක්‍රමාංකණය කරපු එකේ මෙතන 1 මිලිමීටර තමයි සත්‍ය දුන්නේ. අපි හිතමු. හැබැයි ලංකාවට ගියනකොට මේක ප්‍රසාරණය වෙලා තියෙනවා. එතකොට සැබෑ දිග මෙතන 1 මිලිමීටර වෙන්න වෙනකොට එයා කියවනවා ඊට වඩා වැඩි දිගක්. එතකොට අපි සැබෑ දිග විදියටම ඉන්නේ මෙතනදී මැනීමට සිද්ධ කරන්නේ මිලිමීටර එකකට වඩා වැඩි වගේ. එතකොට සැබෑ දිග ඊට වඩා අඩු වගේ. එතකොට අපි මේකෙන් ගන්න පාඨාංකය දෝෂ සහිත වෙනවා. ඒක ලොකු දෝෂයක් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක් විතර මයින්නකොට සෙන්ටිමීටරයක් විතර වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක දෝෂයක් විදිහට අපිට ගන්න වෙනවා. ඔය කතාවම උෂ්ණත්වය අඩු වෙනකොට හිතන්න එංගලන්තයේදී හදපු එකක් සෙල්සියස් අංශක 10ක උෂ්ණත්වයක් තියෙන තැනකදී පාවිච්චි කරනවා. අර කතාවෙම අනිත් පැත්ත සිද්ධ වෙනවා. මෙතන පෙන්වන්න ඕනේ 1 මිලිමීටර ඊට වඩා දිග අගයකින්. හැබැයි පෙන්වන්නේ ඉතා අඩු අගයකින්. ඒ කියන්නේ සරල කතාව. අපි මොකක් හරි නිශ්චිත උෂ්ණත්වයකදී ක්‍රමාංකණය කරපු එකක්
ඊට වඩා වැඩි උෂ්ණත්වයකට අරන් ගිහිල්ලා පාඨාංකයක් ගත්තොත් සත්‍ය පාඨාංකයට වඩා අඩු වගයක් තමයි එතනදී පෙන්නන්නේ. ඒ වගේම අඩු උෂ්ණත්වයක් තියෙන තැනකට ගියොත් එහෙම අපිට සත්‍ය පාඨාංකයට වඩා වැඩි වගයක් පෙන්නනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙහෙම අපි පොළට ගිහලා චීත්තයක් ගන්නවා. පොළේ අපි ගන්න චීත්තේ මනින මීටර් කෝදුව එංගලන්තෙදී ක්‍රමාංකණය කරපු එක. එතකොට එංගලන්තේ මීටරේ ලංකාවේ මීටරයට වඩා වෙනස් වෙන්නේ කොහොමද? මෙහිදී උෂ්ණත්වය වැඩි. උෂ්ණත්වය වැඩි හින්දා මොකද වෙන්නේ? එයා අපිට වාසියක් සිද්ධ වෙනවා. ඇයි මිලිමීටරයක් කියලා පෙන්වන්නේ? පොඩ්ඩක් වැඩි යගයක්. හැබැයි ඕක ලොකු දෝෂයක් නෙවෙයි. ඕනනම් චීත්තය අර 100ක් කපනකොට සෙන්ටිමීටරයක් විතර වැඩියෙන් මුදලාලිට පාඩු වෙන්න පුළුවන්. ඔය කතාවම තමයි අනිත් පැත්තේ. එංගලන්තයට වඩා අඩු උෂ්ණත්වයක් තියෙන රටක අපි චීත කතාව අතහැරලා බලමු. එතනදී දිගමයින්කොට ඔන්න ඔය දෝෂය අවම වෙන්න පුළුවන්. ද්‍රව ප්‍රසාරණය කියන කොටසේදී මෙතනදී වෙන්නේ පරිමා ප්‍රසාරණයක්ම තමයි. ලොකුවට මහ දෙයක් කතා කරන්න නෑ. අපි කතා කරමු ද්‍රව ප්‍රසාරණයේ මූලික කොටස් කීපයක්. උපකල්පනය කරන්න භාජනයක් තියෙනවා පරිමාව V0 වෙච්ච. මේ භාජනයේ කට මට්ටමටම ද්‍රවයක් පුරවලා තියෙනවා. ද්‍රවයේ ප්‍රසාරණතාවය පරිමා ප්‍රසාරණතාවය gamma L. වීදුරු භාජනයක් වීදුරු පරිමා ප්‍රසාරණතාවය gamma G. ආරම්භ උෂ්ණත්වය අපි කියමු T1 උෂ්ණත්වයක් කියලා. ඒ වගේම අපිට දීලා තියෙන තොරතුරක් විදියට gamma L විශාලයි gamma G. ඒ කියන්නේ ද්‍රවයේ ප්‍රසාරණතාවය වීදුරු ප්‍රසාරණතාවයට වඩා වැඩි. එතකොට දැන් අපි මේ T1 උෂ්ණත්වයේ තිබිච්ච එක රත් කරනවා T2 උෂ්ණත්වයක් දක්වා. එතකොට මොකද වෙන්නේ? අපි දන්නවා සරලවම මෙතන අපි කතා කරන දේවල් දෙකක් තියෙනවා. එකක් වීදුරු අනිත් එක ද්‍රවය. එතකොට මේකේ අනිවාර්යෙන් වීදුරු වල ප්‍රසාරණය වෙන්න ඕනේ. වීදුරු වල ප්‍රසාරණය ගත්තොත් ඩෙල්ටා V සමානයි දෙකම එකම පරිමාවක්. ඇයි දාලා තියෙන්නේ කට මට්ටමට V0. එතකොට ප්‍රසාරණතාවය අපි ගන්න වීදුරු වල හින්දා gamma G උෂ්ණත්ව වෙනස T2 ඍණ T1. ඒ වගේම අපි ගමු ද්‍රවයේ ප්‍රසාරණය කොච්චරද? ද්‍රවයේ ප්‍රසාරණය ගත්තොත් V' කියලා මම ගන්නම්. ඒකටත් වෙනවා V0 ආරම්භක පරිමාව එකමයි gamma L යාගේ ලික්විඩ් එකේ T2 ඍණ T1. මෙතනදී ගාලුව අපි දන්නවා gamma L විශාලයි gamma G ට වඩා. ඒ නිසා අනිවාර්යයෙන්ම ද්‍රවයේ ප්‍රසාරණය වීදුරු ප්‍රසාරණයට වඩා වැඩි. එහෙනම් මෙන්න මේ දෙක අඩු කරලා ගත්තොත් එන උත්තරයෙන් අපිට ලබා දෙනවා මොකද්ද? ද්‍රවය මෙන්න මේකෙන් කොච්චරක් පිටාර ගලනවද? ඒක සරල කතාවක්. දැන් අපි ගමු ද්‍රව ප්‍රසාරණය ගත්තාම ද්‍රව ප්‍රසාරණයේදී භාජනයකට අපි දාලා තමයි ද්‍රව ප්‍රසාරණය මයින් වෙන්නේ. නැත්නම් අපිට ඒක කරන්න වෙන්නේ නැහැ. අපි දන්න දෙයක් තමයි මේකෙදි ද්‍රවය වගේම මේ දාලා තියෙන භාජනයක් ප්‍රසාරණය වෙනවා. හැබැයි මේ ප්‍රසාරණය නිසා අපිට එළියට පෙන්වන්නේ එක මොකක් හරි එක ප්‍රසාරණයකට වඩා අනිත් ප්‍රසාරණයේ වැඩිවීම පමණයි. උදාහරණයක් විදිහට මේකට අපි වතුර දාලා තියෙනවා. වතුර දාලා අපි මේක රත් කරනකොට වතුර ප්‍රමාණයක් එළියට යනවා. හරි. එතකොට අපි ප්‍රසාරණය කියලා අරගන්නේ මොකද්ද? ඒ එළියට ආපු ද්‍රව පරිමාව විතරයි. හැබැයි සැබෑ ප්‍රසාරණය ඊට වඩා වෙනස්. එතකොට අපිට මේ පේන්න එළියට එන එකට අපි කියනවා දෘශ්‍ය ප්‍රසාරණය කියලා. දෘශ්‍ය ප්‍රසාරණය. එතකොට සත්‍ය ප්‍රසාරණය ඊට වඩා වෙනස් වගේ. ඇයි? දෘශ්‍ය ප්‍රසාරණය කියන්නේ එළියට ආපු ද්‍රව පරිමාව. එතකොට එළියට ආපු ද්‍රව පරිමාව අපි කලින් කතා කරා වගේ සමාන වෙනවා මොකටද? ද්‍රවයේ ප්‍රසාරණය ඍණ බඳුනේ ප්‍රසාරණය. එතකොට දැන් දෘශ්‍ය ප්‍රසාරණය කියලා කියන්නේ මෙන්න මේක. එතකොට අපිට දෘශ්‍ය ප්‍රසාරණය කියලා වැඩියෙන් ඇවිල්ලා තියෙන්නේ බඳුනේ ප්‍රසාරණයට වඩා ද්‍රවය කොච්චරක් ප්‍රසාරණය වෙලාද කියන්නේ. එහෙනම් සත්‍ය ප්‍රසාරණය හොයන්න අපි මේකට එකව කරන්න ඕනේ. බඳුන කොච්චරක් මේ ක්‍රියාවලිය තුලදී ප්‍රසාරණය වෙනවද කියන එක. එතකොට අපි දෘශ්‍ය ප්‍රසාරණයට එකව කරනවා බඳුනේ ප්‍රසාරණය. මෙන්න මේ දෙක වලින් අපිට ලැබෙනවා ද්‍රවයේ සත්‍ය වශයෙන්ම කොච්චර ප්‍රමාණයක් ප්‍රසාරණය වෙලා තියෙනවද කියලා. අපි
දෘශ්‍ය ප්‍රසාරණයේ සමීකරණයක් ගත්තොත් එහෙම අපිට ඒක ලියන්න පුළුවන් ඩෙල්ටා v සමානයි v ගැමා දෘශ්‍ය θ2 ඍණ θ1. ඒ වගේම බඳුනේ ප්‍රසාරණයට අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා v ඩෑෂ් සමානයි v ගැමා g θ2 ඍණ θ1. අපි පොදු සමීකරණයක් විදිහට ගත්තොත් මෙතන අපිට ගන්න පුළුවන් v සමානයි ගැමා සත්‍ය θ2 ඍණ θ1. එතකොට අපිට දකින්න හම්බ වෙන දෙයක් තමයි පොදු දේවල්. v පොදුයි θ2 ඍණ θ1 කියන එක අවස්ථා තුනේම පොදුයි. එහෙනම් අපිට පොදු සමීකරණයක් ගන්න පුළුවන් ගැමා සත්‍ය සමානයි ගැමා දෘශ්‍ය ධන ගැමා g. හරි. අපි අද දවසට අදාළ ප්‍රධාන කොටස් මේත් එක්ක ඉවර කරලා තියෙනවා. ඔයාලට දකින්න හම්බ වෙනවා අපි අද ප්‍රධාන මාතෘකාව උනේ ප්‍රසාරණය කියන කොටස. ප්‍රසාරණය කියන කොටසේදී අපි අද කතා කරා ඝන ප්‍රසාරණය යටතේදී රේඛීය ප්‍රසාරණය, ක්ෂේත්‍ර ප්‍රසාරණය සහ පරිමා ප්‍රසාරණය කියන කොටස් ටික. ඒ වගේම ද්‍රව ප්‍රසාරණය කොටසක් අපි කතා කරා. එතකොට මේ පාඩමේ ප්‍රධාන වශයෙන් බහුවර්ණ ප්‍රශ්න තමයි ඔයාලට හම්බෙන්නේ. ඒ වගේම ව්‍යුහගත රචනා කොටසේදී මේ ප්‍රශ්න වලට දකින්න හම්බ වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අපි කියලා දුන්න දේෙන් ඔයාලා දෙයක් ලබා ගත්තා කියලා. සුබ පතනවා ඔයාලට තියෙන අපොස උසස් පෙළ විභාගයට හොඳට සංවිධානය වෙන්න, හොඳට වැඩ කරලා යන්න. භෞතික විද්‍යාව කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රායෝගික ප්‍රශ්න තියෙන පාඩමක්. ඒ වගේම කොටසක් විෂයක් ඔයාලා ඒක කරන්න ඕනේ ප්‍රායෝගිකව ආසාවෙන් මේක ඉගෙන ගන්න හැම දෙයක්ම. එතකොට ඔයාලට මේක තවත් ආසහිතේ වැඩ කරන්න.